ලියවිල්ලේ රූත්ගේ පොතට පෙරලා ගන්නවා නම් අපි අද උදෑසන රූත්ගේ පොත වෙතට අපගේ අවධානය යොමු කරමු. විනිශ්චයකාරයාගේ පොතට පස්සේ බයිබලයේ 7 වෙනි පරණ විනිශ්චය 7 වෙනි පොත. හලෙලූයා. හොඳයි අපි රූත්ගේ කතාවේ අපි පළවෙනි පරිච්ඡේදයේ ඉඳලා අපි පද කීපයක් අපි බලන්න යනවා. අද දැසන දෙවියන් වහන්සේ අපිට දෙන්නා වූ වචනේ කුමක්ද? මෙතන සඳහන් කරනවා තවද විනිශ්චයකාරයන් විනිශ්චය කරන දවස්වලදී දේශයේ සාගතයක් විය. එවිට යුදේ බෙත්ලේමේ එක්තරා මිනිසෙක් තමාගේ භාර්යාවද පුත්‍රයන් දෙදෙනාද සමග මෝවාබ් දේශයේ වසන පිණිස ගියේ. සකල විශ්වය මැවුම් සද බලදාරු සදාකාලික දෙවියන්නි. අපි තවත් උතුම් උදෑසනක ඔබ වහන්සේගේ දාසයෙකුගේ පාපු සිටිනවා. අපගේ එකම ගැලුම්කාරෝ ස්වාමී යේසුස් වහන්සේගේ නාමයෙන්. යානෙනි අද උදෑසන ඔබගේ වචන තුල ඔබ ප්‍රකාශ වූ මැනව සුද්ධාත්ම දෙවියන්ගේ වචන තේරුම් ගන්නට ඥාන දැනගැනීමත් බුද්ධිය එකිනෙක කෙනාට නිදහස් කළ මැනව අසන වචනේ ක්‍රියාවන් නගන්න ජනහත්කම් කීතුරුකම් දෙන්න ස්වාමිනී වචනේ අසන්න සියල්ලක් ආලේප කරන්න. දැන් වචනේ අසන සෑමද ඔබගේ බලවත් හස්තයට බාර කරන අතර ඔබගේ සේවකයා බාර වෙනවා කතා කරන්න. සියලු ගෞරවය ස්තුති ප්‍රශංසාව නමස්කාරය ඔබටයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. ප්‍රේමන්ත සහෝදරයා සහෝදරිය මෙතන සඳහන් කරනවා විනිශ්චයකාරයන් දේශය විනිශ්චය කරන දවස්වලදී. කවුද මේ විනිශ්චයකාරයෝ කියලා කියන්නේ? විනිශ්චයකාරයෝ කියලා කියන්නේ දෙවියන් වහන්සේගෙන් මඟ පෙන්වීම අරගෙන මනුෂ්‍යන්ව පාලනය කළේ විනිශ්චයකාරයෝ. අවසාන විනිශ්චයකාරයා තමයි සාමුවෙල්. සාමුවෙල්ගේ කාලෙන් තමයි මනුෂ්‍යෝ සාමුවෙල්ගෙන් රජ කෙනෙක් ඉන්නේ. රජ කෙනෙක්. සාමුවෙල්ගේ රජ කෙනෙක් කිව්වම සාමුවෙල් තාමත්ම දුක හිතුණා. ඔව් හිතුවා ඔව්ගේ පාලනේ මිනිස්සු එපා කරනවා කියලා. ඔව් දුකෙන් සිටින්නේ ඔව් දෙවියන් වහන්සේ සමග ගනුදෙනු කරලා දෙවියන් වහන්සේ කිව්වා සාමුවෙල්ම දුක් වෙන්න එපා. මිනිස්සු එපා කරන්නේ නොබව නෙමෙයි මිනිස්සු එපා කරන්නේ මාවයි. මගේ පාලනේ මිනිස්සු එපා කරන්නේ. එනිසා තමයි ඔව් රජ කෙනෙක් ඉල්ලන්නේ. එනිසා උන්ට රජ කෙනෙක් දෙන්න. අවසාන විනිශ්චයකාරයා සාමුවෙල්. එතකොට දෙවියන් වහන්සේ කවුද රජ කෙනෙක් දෙන්න. නමුත් රජ කෙනෙක් ඔවුන්ට කියන්නේ මෙන්න මේ ආකාරයි. රජ ඇවිල්ලා නුඹලාගේ හොඳ වතු පිටි ඔවුන්ට අයිති කර ගන්නවා. නුඹලාගේ සිටින හොඳ කරුණෝ විඳ හමුදාවට බඳව ගන්නවා. නුඹලාට සිටිනා වූ යෞවන අලංකාර දුවරු ඔවුන්ගේ අන්තපුරයට ගෙනියනවා. නුඹලා පිට බැරි බර පතවනවා. දැන් සාමුවෙල් දෙවියන් වහන්සේගේ සෙනඟට ප්‍රකාශ කළාම වුණා අපිට අන්න අය වගේ නෑ අපිට රජ කෙනෙක් උනේ. රජ දුන්නා. අද හැම රජ කෙනෙක් ඇවිල්ලා දෙවියන් වහන්සේ කිව්ව ආකාරය තමයි. ප්‍රේමන්ත සහෝදරිය මේ විනිශ්චයකාරයන් දේශය පාලනය කරන කාලෙදී බයිබලයේ සඳහන් කරනවා දේශේ සාගතයක් විය. දේශේ සාගතයක්. අද අපිට අපේ දේශය තුළ සාගත දකින්න නොලැබුණා. අද මනුෂ්‍යගේ ජීවිතවල සාගත පැමිණෙනවා. මනුෂ්‍යගේ ජීවිතයේ ප්‍රශ්නේ ඇවිල්ලා සාගතයක්. මනුෂ්‍යගේ ජීවිතයේ රෝගය ඇවිල්ලා සාගතයක්. මනුෂ්‍යගේ ජීවිතයේ පැමිණෙනා දුක් කම්කටොළු ඇවිල්ලා මනුෂ්‍යගේ සාගත. බයිබලයේ සඳහන් කරනවා ප්‍රිය සහෝදරිය දේශයේ සාගතේ නිසා මෙතන බයිබලයේ සඳහන් කරනවා
එවිට යුදේ බෙත්ලේමේ එක්තරා මිනිසෙක් තමාගේ භාර්යාවද පුත්‍රයන් දෙදෙනාද සමග මෝවාබ් දේශයේ වසන පිණිස ගියේ. යුදේ බෙත්ලේම. බෙත්ලේම කියන්නේ කුමක්ද? බෙත්ලේම කියන නමේ තේරුම ඇවිල්ලා පාන් නිවස. බ්‍රෙඩ් හවුස්. පාන් නිවස. එතකොට මේ දෙවියන් වහන්සේගේ ආශිර්වාදල ස්ථානයේ සිට ඔවුන් යනවා පහටද මෝවාබ් දේශයට ඔවුන්ට සාගදේශා. මෝවාබ් දේශය කියන්නේ දෙවියන් වහන්සේ විසින් සාපලක් දේශයක් කොට ගණන් ගත්තා වූ ස්ථානයක්. විද්‍ය කතාවේ 23 වෙනි පරිච්ඡේදයේ සඳහන් කළා දිනවා මෝවාබ් වරෙක් සහ අම්මෝනිවරයෙකුට දස සතරවෙනි පරම්පරාව දක්වා දෙවියන් වහන්සේගේ ගෘහයට ඇතුල් වෙන්න බෑ. ඔවුන් ඇවිල්ලා ශාපලක්. මේ දෙවියන් වහන්සේ තබපු ස්ථානය, දෙවියන් වහන්සේ තබපු යුදේ බෙත්ලේම ඔවුන් මේක අතහැරලා ඔවුන් යනවා දෙවියන් වහන්සේ අකමැති කරන්නා වූ ශාපලක් දේශයට, මෝවාබ් දේශයට. සහෝදර අපේ ජීවිතයේ බොහෝ කිතුණු තමුන්ගේ සාගත පැමිණෙද්දී ඔවුන් සමහර විට දෙවියන් වහන්සේගේ මාර්ග අතහැරලා ඔවුන් යනවා මේ මෝවාබ් දේශයට යන ආකාරයෙන් වෙනත් මාර්ග වලින් ක්‍රමසහ විදි වලින් තමුන්ගේ ප්‍රශ්න වලට විසඳුම් සොයන්න. කිතුණුවෙක් කිසිම දවසක දෙවියන් වහන්සේගේ හස්තයට අසුවන පසුව වෙන විකල්ප මාර්ග වලින් ඔවුන්ට විසඳුම් ලැබෙන්නේ නැහැ. කවදාකවත් ලැබෙන්නේ නැහැ. මොකද දෙවියන් වහන්සේගේ ලියවිලේ හේබ්‍රේ පොතේ සඳහන් කරනවා දෙවියන් වහන්සේගේ හස්තයට අසුවීම බහන්තයි. අපි දෙවියන් වහන්සේගේ හස්තයට අසුවුවාට පස්සේ අපි දෙවියන් වහන්සේගෙන් මිස අපිට වෙන ක්‍රමසහ විදි වලින් අපිට පිළිතුරු සොයන්න බෑ. සමහර මිනිස්සු ඉක්මනින් පොහොසත් වෙන්න උන් ආශිර්වාද කරලා උන් සීල් ගන්නවා. සමහර සංවර්ධන සූරනවා. සමහර වෙන මාර්ග වලින් උදව් සොයන්න යනවා. ප්‍රේමන්ත සහෝදරයා සහෝදරිය කිසිම කිතුණුවකට කවදාකවත් සුවිප් එකක් වැටෙන්නේ නැහැ. සංවර්ධන ලොතරැයියකින් ඔබට දිනුමක් ලැබෙන්නේ නැහැ. ඒවා දෙවියන් වහන්සේගේ ක්‍රම නොවේ. දෙවියන් වහන්සේගේ ක්‍රමය නෙමෙයි. අද බොහෝ විට ඔවුන් කුමතු කරන ඔවුන්ගේ ප්‍රශ්නදී ඔවුන් යනවා දෙවියන් වහන්සේගේ ක්‍රමය වෙනස් කරලා ඔවුන් යනවා වෙන ක්‍රමසාවිදි සොයමින් මෝවාබ් දේශයට. මේ යුදේ බෙත්ලේමින් සිටියා ඔවුන් ගියා පහරද දෙවියන් වහන්සේ ශාප කළා වූ ශාපල දේශයට මෝවාබ් දේශයට මොනවද උනේ? දෙවෙනි පදේ නම් කියනවා ඒ මනුෂ්‍යයාගේ නම එලිමෙලෙක්ය. ඔහුගේ භාර්යාවගේ නම නයෝමිය. පුත්‍රයන් දෙදෙනා නම් මාලොන් සහ කිලියොන්ය. ඔව් යුදේ බෙත්ලෙහෙමේ ඒෆ්‍රාත් වරුය. ඒෆ්‍රාත් වරු කියලා කියන්නේ ප්‍රභූ පවුලකට අයිති අය. ඊශ්‍රායල ගෝත්‍ර 12 තුල මේ ඊශ්‍රායල තුල තිබෙන එක එක තරාතිරම්. මොනලා යුදේ බෙත්ලෙහෙමේ සිට ඔය ඒෆ්‍රාත් වරු ප්‍රභු පවුලකට අයිතිව සිටිනා වූ පිළිගත් පවුලක්. ප්‍රේමන්ත සහෝදරයා සහෝදරියෝ ඔවුන් කුමක්ද කරන්නේ මේ සාගතේ නිසා ඔවුන් යනවා යුදේ බෙත්ලෙහෙමට. නමුත් මොනවද උනායි කියලා කියන්නේ? බයිබලයේ සඳහන් කරනවා ඔවුන් මොහොත් රටට පැමිණ ඒ සිටියෝය. නයෝමිගේ පුරුෂයා එලිමෙලෙක් මලේය. ඈද ඇගේ පුත්‍රයෝ දෙදෙනාද ඉතිරිව සිටියෝය. බලන්න ලෞකික සඵලත්වයේ සොයමින් දෙවියන් වහන්සේගේ දේශය අතහැරලා දෙවියන් වහන්සේ තබු ස්ථානය අතහැරලා වෙන ආශිර්වාද ඉක්මනින් ලබා ගන්න උන් යනවා දෙවියන් වහන්සේ අකමැති කරන්නා වූ දේශයකට. නමුත් සඵලත්වයක් ලැබුණාද? නෑ, සඵලත්වයක් නෑ. මෙතන බයිබලයේ සඳහන් කරනවා එලිමෙලෙක් මැරුණා. එලිමෙලෙක් මැරුණා. දැන් මේ එලිමෙලෙක්ගේ භාර්යාව වන නයෝමි සහ ඔහුගේ පුතුන් දෙදෙනා මාලොන් සහ කිලියොන් දැන් තනි වුණා. ඒ හේතුව ප්‍රියතම සහෝදරයා සහෝදරිය අපි දෙවියන් වහන්සේගේ හස්තය තුල සිටිනවා නම් අපි යැපෙන්න ඕනේ දෙවියන් වහන්සේගෙන් පමණයි.
දෙවියන් වහන්සේ අපිව බොහෝ විට අපිව යම් යම් මාර්ග තුල ගෙන යනවා. දෙවියන් වහන්සේ අපිට ආදරය නිසා. දෙවියන් වහන්සේ ආකාශයේ පක්ෂින් පෝෂණය කරන දෙවියන් වහන්සේ තුල පමණයි අපි රඳා පවතින්න ඕනේ. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය. මොන්දෙන් දියා කොයිද මොහොතේට දැන් කුමද සිදු වුනේ? නයෝමි ස්වාමි පුරුෂයා කරුණා. එමෙ නයෝමිට ගන්න බැරුව ගියද තීරණය. නයෝමිට තීරණයක් ගන්න බැරුව ගියාද? නයෝමි ස්වාමි පුරුෂයාට ගහද්දී නයෝමි මොහොතේට ගියා. ඒ වචනයක් කතා කළයි කියලා බයිබලයේ සඳහන් කරලා නැහැ. ප්‍රියතර සහෝදරයා සහෝදරිය දැන් ඇය කඳු වුණා ඇගේ දරුවෝ දෙදෙනා සමග. නමුත් බයිබලයේ සඳහන් කරනවා මොනවද සඳහන් කරන්නේ? හතරවෙනි පදේ නම් කියනවා ඔව් මුහාබ් ඉස්රින්ගෙන් භාර්යාවන් පාවා ගත්තෝය. එක තැනැත්තියගේ නම ඔර්පාය, අනිත් තැනැත්තියගේ නම රූත්ය. ඔව් දස අවුරුද්දක් පමණ එයි විසියෝය. අවුරුදු 10ක්. දැන් මොනවද වෙලා තියෙන්නේ? එලිමෙලෙක් මැරුණා. නයෝමි දරුවෝ දෙන්නා තනි වුණා. දැන් දරුවෝ දෙන්නා පවා මොනවද කරලා තියෙන්නේ? ඒ දේශයේ ඉස්රින් වරු දෙදෙනෙක්ව සානුමාවා. එක්කෙනෙක් ඔර්පා අනිත් එක්කෙනා රුත්. ඔවුන් තවත් දෙවියන් වහන්සේ උදහසන ලක් වෙන්නව කාරණා ඔවුන් කරගෙන. අද බොහෝ කිතුමෝ ඉන්නවා එක ගැටයක් ලියා ගන්න බැරුව ඔවුන් තව ගැට ගොඩකට ඔවුන් අසු වෙනවා. හේමන්ත සහෝදරයා සහෝදරියන් අපි එක ගැටයක් ලියා ගන්න ඕනේ. අපි කොහොමද ලියාගන්නේ? අප අතින් යමක් සිදු වුණා නම් අපි දෙවියන් වහන්සේ ඉදිරියේ අපි පසුබැවිලි වෙලා අපි දෙවියන් වහන්සේ ඉදිරියේ කාරණා බේරගෙන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේබලින් පවිත්‍ර වෙලා අපි ගමන් කරන්න ඕනේ. දැන් මේ එක ගැටයක් ලියා ගන්න නැතුව ඔන්න හොඳටම තේරෙනවා ඔවුන් ලෞකික සඵලත්වයේ සඳහා ඔවුන් මොහොමඩ් දේශයට පැමිණුණා. දැන් කොහොමද සිදු වුනේ? පවුලේ ගෘහමුණිකයා මැරුණා. ඔවුන් ඒකෙන්වත් පාඩමක් ඉගෙන ගන්න නැතුව දැන් පුතුන් දෙදෙනා කුමක්ද කරන්නේ? ඒ ශාපල දේශයේ ඉස්රිවරු දෙදෙනෙක්ව සරලපාවා ගන්නවා. ප්‍රියතර සහෝදරයා සහෝදරිය අපි දෙවියන් වහන්සේ සමග අපි ගමන් කරන්න ඕනේ. මෝසෙස් ඊශ්‍රායල් ජනතාවට කිව්වා දෙවියන් වහන්සේ විසින් මා සමාන අනාගත වස්තුවරේ නොබලාට නැකටවලා දෙන්න ලබනවා. නමුත් උන්වහන්සේ සමග ප්‍රවේශමෙන් ගනුදෙනු කරන්නේ. මා සමානම අනාගත වස්තුවේ නුඹලා නැතිකවලා දෙනවා. නමුත් උන්වහන්සේ සමග ප්‍රවේශමෙන් ගනුදෙනු කරන්නේ. මොකද මේ අනාගත වාක්‍ය මෝසෙස් කිව්වේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැනයි. යේසුස් වහන්සේ ප්‍රේමවන්තයි. අපි උන්වහන්සේ සමග අපි ප්‍රවේශමෙන් ගමන් කරන්න ඕනේ. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය දැන් මොවුන්ගේ කිසි ප්‍රවේශමක් නැහැ. මොකද කළේ? දැන් මේ ඒ දේශයෙන් ශාපලත් දේශයෙන් ඉස්රිවරු දෙදෙනෙක්ව මේ පුතුන් දෙදෙනා සරණ පාවා ගත්තා. මොකද උනායි කියලා කියන්නේ? ඔව් මොහොමඩ් ඉස්රින්ගෙන් භාර්යාවන් පාවා ගත්තෝය. එක තැනැත්තියගේ නම ඔර්පාය, අනිත් තැනැත්තියගේ නම රූත්ය. ඔව් දස අවුරුද්දක් පමණ ඒ විසුවය. මාළොන්ද කිලියොන්ද යන දෙදෙනාම මලෝය. මෙසේ ඒ ස්ත්‍රිය ඇගේ දරුවන් දෙදෙනාද ඇගේ පුරුෂයාද නැතුව තනි වූවාය. මොනවා වාසනාවක්ද? දෙවියන් වහන්සේගේ දරුවෝ වාසනාවන්ත නැහැ. දෙවියන් වහන්සේගේ දරුවෝ ස්ථානි වෙන්නේ නැහැ. මොහු ඇවිල්ලා යුදේ බෙත්ලෙහෙම සිටියා ඔය ප්‍රාත්මරු. ප්‍රියතර සහෝදරයා සහෝදරිය දැන් කොහොමද සිදු වෙලා තියෙන්නේ? දරුවෝ දෙන්නක් මැරුණා. ඒ හේතුව ශාපයකට අතගස්සලා. දෙවියන් වහන්සේ පරිගන්න දෙවි කෙනෙක් නෙමෙයි. දෙවියන් වහන්සේ කිසි දවසක කිසි මිනිහෙක්ගෙන් පරිගන්නේ නැහැ. දෙවියන් වහන්සේම කරන්න බෑ. දෙවියන් වහන්සේ ප්‍රේමවන්තයි. දෙවියන් වහන්සේ කිසි මිනිහෙකුට ශාප කරන්න බෑ. දෙවියන් වහන්සේ මිනිහට ආශිර්වාද කරමු දෙවියන් වහන්සේ. නමුත් ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය එහෙනම් අපි යම් යම් දේවල් තුළ අපි ප්‍රතිඵල භුක්ති විඳින්නේ කොහොමද? දෙවියන් වහන්සේ නීතියක් තබා තිබුණා. මේ නීතියක් අනුව තමයි ලෝකෙම යන්නේ. දෙවියන් වහන්සේ ලෝකෙම ඇවිල්ලා නීතියක් කරනවා.
දෙවියන් වහන්සේ මේ දේව වචන තුල උන්වහන්සේ නීති මාලාවක් තබා තිබෙනවා. මනුෂ්‍ය නීතිය කඩ කරන මොහොතේදී ඒ නීතියේ තිබෙනා වූ ඒ දඬුවම මනුෂ්‍ය විසින් මුක්ති විඳිනවා. දෙවියන් වහන්සේ දඬුවම් කරන්නේ නැහැ. දෙවියන් වහන්සේ කවදාකවත් දඬුවම් කරන්නේ නැහැ. නමුත් නීතිය උල්ලංඝනය කරන මොහොතේදී කොහොමද සිදු වෙන්නේ? මනුෂ්‍ය විසින් ඒ නීතිය උල්ලංඝනය කළා වූ වරදට දඬුවම විඳිනවා. අද ලංකාවේ නීතිය ඒකයි. පොලිසිය දඬුවම් කරන්නේ නැහැ, උත්සාහය දඬුවම් කරන්නේ නැහැ. නමුත් නීතිය කඩන මොහොතේදී නීතිය විසින් මනුෂ්‍යව අසු කරගනු ලබනවා. ඒකයි දෙවියන් වහන්සේ ප්‍රේමවන්තයි. නමුත් මනුෂ්‍යයා අයහපත් ප්‍රතිඵල භුක්ති විඳින්නේ කොහොමද? අයහපත් ප්‍රතිඵල භුක්ති විඳින්නේ දෙවියන් වහන්සේ දා තිබෙනා වූ ඒ නීති මාලාවන්. නීති සාරීන් කඩන මොහොතේදී අපි මේකේ අයහපත් ප්‍රතිඵල වලට අපිට මුහුණ පාන්න සිදු වෙනවා. දැන් මොහොත සිදු වෙලා තිබෙන්නේ ඒකයි. නයෝමි දැන් තනි වුණා, පුතුන් දෙන්නත් මැරුණා. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? ආයෙත් පදේ නම් කියනවා එවිට මෝහ ප්‍රදින් හැරී යන පිරිස තමාගේ යෙහෙලියන් සමග නැකුළුනාය. මක්නිසාද ස්වාමින් වහන්සේ තමන් සෙනගට භෝජනය දීමෙන් ඔවුන්ට කරුණාව පෙන්වූ බව මෝහ ප්‍රතේදී ඈත සැලවිය. දැන් ඇයට ආරංචි වෙනවා දෙවියන් වහන්සේ භෝජන දීමෙන් දෙවියන් වහන්සේගේ සෙනගට ආශිර්වාද කළා අවුරුදු 10කට පස්සේ. නමුත් දැන් නරෝමි තීරණයක් අරගෙන යන්න පිටත් වෙනවා. ප්‍රේමන්ත සහෝදරයා සහෝදරිය ඒ මේ නරෝමි මේ තීරණේ මේ මොහොතේ ගත්තේ. මේක ප්‍රථමයෙන් ගන්න තිබුණා. නමුත් මේ අපේ සියලු දේ පැමිණ තිබෙන්නේ අපේ සියලු වෛද්‍ය තිබෙනා නීති පැමිණ තිබෙන්නේ ඊශ්‍රායල් දේශේ. ඊශ්‍රායලයේ තිබෙනා දේ තමයි භාවියාවක ගාරියාවක් කවදාකවත් තීරණ ගන්නෙ නැහැ. තීරණ ගන්නේ පුරුෂයා. පුරුෂයා ගන්නා වූ තීරණයට භාර්යාව යටහත්. ඒකයි මේ එලිමෙලෙක් මොහොබ්දේශක යන තීරණය කළාම නයෝමියකට විරුද්ධ වුණේ නැහැ. නයෝමි සම පුරුෂයාට කී කරුව මොහොබ්දේශක ගියා. පුරුෂයා මරුණා. පුරුෂයා මරුණාට පස්සේ ඒ තීරණයක් ගත්තේ නැහැ. හේතුව ඊශ්‍රායල් දේශයේ තිබෙනා නීතිය තමයි දෙවියන් වහන්සේ වචනේ තිබෙනා නීතිය. සෝපුරුෂයා මරුණාට පස්සේ පවුලේ පූජකයා වෙන්නේ පවුලේ වැඩිමහල් පිරිමි දරුවා. වැඩිමහල් පිරිමි දරුවා තමයි පූජකයා. ඒ පුතා ගන්න තීරණ තමයි අම්මා යටහත් වෙන්න ඕනේ. අම්මා මේ මගේ පුතා කියලා හරියන්නේ නැහැ. ඒක තමයි දෙවියන් වහන්සේගේ වචනේ තිබෙන නීතිය. පූජකයා ස්වාමිපුරුෂයා ගන්න තීරණයට යටහත් වෙන්න ඕනේ. ස්වාමිපුරුෂයා මිය ගියොත් ඊළඟ පූජකත්වයට පත් වෙන්නේ පවුලේ ඉන්න වැඩිමහල් පිරිමි දරුවා. ඒ පිරිමි දරුවා ගන්නව තීරණ වලට හැම කෙනෙක්ම යටහත් වෙන්න ඕනේ. දැන් එලිමෙලෙක් මරුණාට පස්සේ නයෝමිට තීරණයක් ගන්න බැරුව ගියේ ඇයි? මේ මාළු සාකිලියට ඉන්න නිසා වැඩිමහල් පුත්‍රයා ඉන්න නිසා. දැන් දෙදෙනාම මරුණාට පස්සේ දැන් නයෝමිට තීරණයක් ගන්න ශක්තිය තිබෙනවා. දැන් ඇයට තීරණයක් ගන්න පුළුවන්. දැන් ඇය තීරණයක් ගන්නවා මම යනවා නැවතත් යුදේ බෙත්ලේමෙට. මක්නිසාද දෙවියන් වහන්සේ භෝජන දීමෙන් සෙනගට ආශිර්වාද කරලා තිබෙනවා. අපේ ආදරේ සහෝදරයා සහෝදරිය අපි මේ දෙවියන් වහන්සේගේ නීති රීති අපි පිළිපදින්න ඕනේ. මේක තමයි දෙවියන් වහන්සේෙන් බලාපොරොත්තු වෙන උදේ. මේක තමයි දෙවියන් වහන්සේ අපිට කියන දේ. දැන් ඇය මොකද කරන්නේ? ඇය තීරණයක් ගන්නවා නැවත යුදේ බෙත්ලේමට යන්න. ප්‍රේමන්ත සහෝදරයා සහෝදරිය දෙවියන් වහන්සේ අපිව කැඳවලා තිබෙනවා. බයිබලයේ හැම මොහොතකම සඳහන් කරනවා කැඳවූ තරන් වහන්සේ විශ්වාසවන්තව සිටිනසේක. කැඳවූ තරන් වහන්සේ විශ්වාසවන්තයි. නමුත් බයිබලයේ සඳහන් කරනවා නොබලා කැඳවීමට ඔබිය ලෙස නොබලා කටයුතු කරන්න. කැඳවූ තරන් වහන්සේ විශ්වාසවන්තයි. නමුත් ඒ කැඳවීම තුළ උන්වහන්සේ අපිට දී තිබෙනවා පිළිවෙලක් තිබෙනවා. මේ පිළිවෙල අනුව අපි ක්‍රියා කළ යුතුයි. ඒක තමයි කියන්නේ කැඳවීමට ඔබින ලෙස නොබලා කටයුතු කරන්න. මොකද දෙවියන් වහන්සේගේ හැම දෙයකටම පිළිවෙලක් තියෙනවා.
දෙවියන් වහන්සේ පිළිවෙලේ දෙවියන් වහන්සේ. මේ පිළිවෙලේ දෙවියන් වහන්සේට පිළිවෙලක් තියෙන ආකාරයටම දෙවියන් වහන්සේ අපිනුත් බලාපොරොත්තු වෙන පිළිවෙලක්. ඒක තමයි අපි ලියවිලි දකින්න. මේ දාවිත් රජතුමාගේ කාලෙදී දාවිත් රජතුමාට අවශ්‍ය කරන දෙවියන් වහන්සේගේ ආශිර්වාදය තව උරුම කරගන්න. මොකද දෙවියන් වහන්සේගේ යූසුෆ් පෙට්ටිය යම් තැනක තිබෙනවානේ ස්ථාන දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා. එනිසා දාවිත් කුමාරට කරන්නේ දාවිත්ගේ නුවරට යූසුෆ් පෙට්ටිය ගෙනගෙන පිරිස දාවිත් අලුත් කරත්තයක් අරගෙන ඒ කරත්තේ ගොනුන් ගෙට ගහලා යූසුෆ් පෙට්ටිය තියලා කොහොමද කරන්නේ දැන් අරගෙන එනවා කොහටද දාවිත්ගේ නුවරට. දාවිත්ගේ නුවරට අරගෙන එද්දී හදපුන් දෙගොල්ලෝ නිසා යූසුෆ් පෙට්ටිය වැටෙන්නේ ගිය නිසා ඒ අසලින් ගමන් කළා උත්සාහ කොහොමද කරන්නේ යූසුෆ් පෙට්ටියට අත තිබ්බා. යූසුෆ් පෙට්ටියට අත තිබ්බම කොහොමද සිදු වුනේ? දෙවියන් වහන්සේ උඩ පහර දුන්නා. ඔව් වෙන්න වැටුණා. දාවිත් බය වුණා. ඒ මුනේ දෙවියන් වහන්සේ පිළිගන්නවද නෑ? දෙවියන් වහන්සේට පිළිවෙලක් තියෙනවා. දෙවියන් වහන්සේ මොක්ෂස්ත නියම කළා යූසුෆ් පෙට්ටිය ගෙන යා යුතු ආකාරය කුමක්ද? යූසුෆ් පෙට්ටිය උස්වාගෙන යන්නේ කවුද? මොකද දෙවියන් වහන්සේට පිළිවෙලක් තියෙනවා. දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ හොඳ නෙමෙයි. ඒ වෙන ආගම් වල තමයි හොඳ කළොත් ඔවුන්ට හොඳ තැනක් ලැබෙනවා. හොඳ කළොත් දෙවියන් වහන්සේ කියන්නේ නෑ හොඳ කළොත් මම නොබලා ස්වර්ග රාජ්‍යට ගන්නවා. දෙවියන් වහන්සේගේ හේම ක්‍රමයක් නැහැ. දෙවියන් වහන්සේට අවශ්‍ය කරන්නේ දෙවියන් වහන්සේගේ ආඥාවල් ශික්ෂාවල් ආරක්ෂා කිරීමයි. උන්වහන්සේගේ ආඥා ශික්ෂාවල් ආරක්ෂා කරනවා නම් අපිට දින්නේ ලෝකෙ කියනවා. දාවිත් දෙවියන් වහන්සේගේ නියෝග ප්‍රකාර නොවේ යූසුෆ් පෙට්ටිය ගෙනිච්චේ. දෙවියන් වහන්සේගේ වචන ලියා තිබෙන යූසුෆ් පෙට්ටිය උස්වා කරගෙන යන්නේ කොහත්වරු කියලා කච්චපත් කළා. මේ කොහත්වරු තමයි යූසුෆ් පෙට්ටිය උස්වා කරගෙන යන්නේ. නමුත් දාවිත් උනාගානේ වඩා හොඳට අලුත් දෙයක් හදලා ඒකේ යූසුෆ් පෙට්ටිය තියලා මේක දාවිත්ගේ නුවරට ගෙන ඒක දෙවියන් වහන්සේගේ අනුමැතිය නෙමෙයි දෙවියන් වහන්සේගේ පිළිවෙල නෙමෙයි දෙවියන් වහන්සේ පහර දුන්නා. ප්‍රියදර සහෝදරයා සහෝදරි දෙවියන් වහන්සේට අවශ්‍ය කරන්නේ දෙවියන් වහන්සේගේ ක්‍රමයට වැඩ කරන්නව මනුෂ්‍යයන්මයි. දෙවියන් වහන්සේ ඉතින් දෙවියන් වහන්සේ මේ මොහොත දේශයට ආවෝ මේ අයට පවා මේ නැස්පැත්තේ සිදුුනේ මේ විනාශය සිදුුනේ දෙවියන් වහන්සේගේ ක්‍රමය නොවේ. දෙවියන් වහන්සේගේ ක්‍රමය තමයි අපි හැම මොහොතකම පාවිච්චි කළ යුත්තේ. දෙවියන් වහන්සේගේ ක්‍රමය අපි ඉගෙන ගන්න කොහොමද? දෙවියන් වහන්සේගේ ක්‍රමය ඉගෙන ගන්නේ දෙවියන් වහන්සේගේ වචන තුලයි. දැන් අයෝනි තීරණයක් ගන්නවා. ඇයි දැන් තීරණයක් ගන්න පුළුවන්කම තිබෙනවා? අවුරුදු 10කට පස්සේ තමයි ඇයට තීරණයක් ගන්න අවස්ථාව ලැබුණේ. ප්‍රේමක සහෝදරයා සහෝදරි බොහෝ විට මිනිස්සු ගන්නා වූ තීරණ සමහර වෙලාවට බොහෝ පරම්පරාවකට නැත්නම් ජාතියකට නැත්නම් යම්කස කොට්ටාසයකට අයහපත් ප්‍රතිඵල භුක්ති විඳින්න සිදුවේ. අද සමහරට අපේ රටේ වුණත් සමහර වෙලාවට සමහර නායකයෝ ගත්තා වූ වැරදි තීරණ නිසා අද මුළු ජනතාවක් දුක් විඳිනවා. සමහරට පවුලේ භාර්යාව ගන්නා වූ තීරණ නිසා මුළු පවුල විනාශ වෙනවා. සමහරට ස්වාමිපුරුෂයා ගන්නා වූ තීරණයක් නිසා මුළු පවුල විනාශ වෙනවා. සමහරට දරුවෙක් ගන්නා වූ තීරණ නිසා මුළු පවුල විනාශ වෙනවා. මේ එලිමෙලෙක් ගත්තා වූ තීරණ නිසා කුමක්ද සිදු වුනේ? එලිමෙලෙක්ට විතරක් නෙමෙයි ඒකේ ප්‍රතිඵලය භුක්ති විඳින්න සිදු වුනේ. ඔහුගේ දරුවෝ වෙනාවත් ඒ ප්‍රතිඵලය භුක්ති විඳින්න සිදු වුණා. ඔවුන් ශාපලත් දේශයට ගියා විතරක් නෙමෙයි ඒ ශාපලත් දේශයෙන් භාර්යාවරු දෙදෙනෙක් පවා මේ පුතු දෙනා ගත්තා. ඒ පුතු දෙන්නගේ පවා ජීවිතෙන් වන්දි ගෙවන්න සිදු වුණා. එයි මේ එලිමෙලෙක් ගත්තා වැරදි තීරණ නිසා මගේ ප්‍රියාදර සහෝදරයන් සහෝදරි ඒකයි දෙවියන් වහන්සේ හැම මොහොතකම වැදගත් වන්නේ දෙවියන් වහන්සේගේ සිතුන් පැතුම් අනුව අපි ක්‍රියාත්මක වීමයි. ඒක තමයි අපේ ජයග්‍රහණය.
හැම මොහොතකම අපේ සිතුවිලි දෙවියන් වහන්සේගේ සිතුවිලි එක සමාන වෙන්න ඕනේ. ඒකයි දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් දෙවියන් වහන්සේගේ සමානත්වයෙන් දෙවියන් වහන්සේ අපිව මවලා තියෙන්නේ. සමහර සබහවල බව මනුෂ්‍ය ගන්නවා. වැරදි තීරණ නිසා සබහවල විනාශ වෙනවා. අපේ තීරණ ගැනීමේදී ඉතා වැදගත් වෙන්න ඕනේ. තීරණ ගැනීමේදී දෙවියන් වහන්සේ තුල අපි තීරණ ගන්න ඕනේ. දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම තුල අපි තීරණ ගන්න ඕනේ. මේ එළිමෙලේ දෙවියන් වහන්සේ කිසි මඟ පෙන්වීමක් නොමැතිව තමයි මොහොතේට ගියේ. දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම ගත්තා නම් දෙවියන් වහන්සේ ඔහුට කතා කරනවා. ඔහුට දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීමක් තිබුණා නම් ඔහු දන්නවා මොහොත් දේශයේ ඇවිල්ලා ශාපලත් දේශයන් දෙවියන් වහන්සේ කියලා තියෙනවා දස සතර වෙනි පරම්පරාව දක්වා මොහොපරේ දෙවියන් වහන්සේ ගෘහයට ඇතුල් වෙන්න බැහැ කියලා. මේ දන්නා වූ එලිමෙලෙක්. මොකද ඒ ප්‍රාප්තරේ යෝස්තාව ගැන හොඳට දන්නා කෙනෙක්. ඔහු වැරදි තීරණයක් අරගෙන ගියා කොහටද? මොහොත් දේශයට. ඔහුගේ ජීවිතයෙන් වන්දි ගෙවන්න සිදු වුණා. දරු දෙදෙනාගේ ජීවිතයෙන් වන්දි ගෙවන්න සිදු වුණා. මේ අලංකාර නයෝමි වැඳබුවක් බවට පත් වුණා. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය, ඇය වැඳබුවක් බවට පත් වුණා. ඇය අසරණ බවට පත් වුණා. දැන් ඇය තීරණයක් ගන්නවා. දැන් ඇයට තීරණයක් ගන්න පුළුවන් අවස්ථාවක් තිබෙනවා. දැන් ඇයට තීරණය ගන්න පුළුවන් අවස්ථාවේදී ඇය තීරණයක් ගන්නවා. තීරණයක් අරගෙන මොනවද කරන්නේ? 8 වෙනි පදේ නයෝමියගේ යේලියන් දෙදෙනාට කතා කොට නොබලා හැරි නොබලාගේ මව්වරුන්ගේ ගෙවලට ඵලයල්ලා නොබලා මැරුණු අයටත් මටත් කරුණාවෙන් ක්‍රියා කළ ලෙස ස්වාමින් වහන්සේ නොබලාට කරුණාවෙන් යුක්තියෙන් ක්‍රියා කරන සේක්වා නොබලා එකිනෙකා තම තමාගේ පුරුෂය ඇතුව ඔහුගේ ගෙදර විශ්‍රාමය ලබන ලෙස ස්වාමින් වහන්සේ නොබලාට වරදෙන සේකයි කීවේය. ඉක්බිති ඕතමු ඔවුන් සිවගත්තාය. ඔවුද ශබ්ද නගා හඬා නැත අපි නොබ සමග නොබගේ සෙනග වෙතට යන්නෙමු. ඈත් කීවේය නයෝමිද මාගේ දූවරුනි හැරි ඵලයල්ලා මා සමග යන්නේ මොකටද? නොබලාට පුරුෂයන් වෙන්න මාගේ කුසෙන් තවත් පුත්‍රයන් ඇද්ද? මගේ දූවරනි හැරි ඵලයල්ලා මක් නිසාද පුරුෂයෙකු පාවා ගන්නද? මට වයස වැඩිය. ඉතින් මට බලාපොරොත්තුව තිබේ කියා අද රාත්‍රියේ පුරුෂයෙකු ලැබ පුත්‍රයෙක් වැදුවත් ඔවුන් වැඩන තෙක් නොබලා පුරුෂයෙක් සරණ පාවා ගෙන ඔවුන් ගැන බලාපොරොත්තු සිටින්නෝද? දැන් අපි මෙතන දකින්න ඔබ ගෙදර ගිහින් කේවල බලන්න. මෙයාගේ ලේඩිවරු දෙදෙනා. මෙතන බයිබලයේ සඳහන් කරන්නේ යේලියන් දෙදෙනා. නයෝමි නම් කියනවා දැන් මම යනවා මගේ දේශයට දෙවියන් වහන්සේ ආශිර්වාද කරලා තියෙනවා. දැන් මට තීරණයක් ගන්න පුළුවන්. දැන් මගේ ස්වාමි පුරුෂයා අතට නෙමෙයි මම සිටින්නේ. දැන් මගේ පවුලේ වැඩි මහල් පුත්‍රයා පවා දැන් ජීවිතුන් අතර නෑ. දැන් මට තීරණයක් ගන්න පුළුවන්. මම යනවා දැන් යුදේ බෙත්ලෙහෙමට. දෙවියන් වහන්සේ ආශිර්වාද කරලා තිබෙනවා. එනිසා යේලියෝ දෙදෙනාට නම් කියනවා නුඹලා යන්න නුඹලා ගෙදරට ගිහිලා සමාදානෙන් ඉන්න. නුඹලාට පුරුෂයන් කතාද බඳින්න පුළුවන්. නුඹලා ඔවුන් සමග විශ්‍රාම ගන්න. ප්‍රියදර සහෝදරයා සහෝදරිය, නමුත් අපි මෙතන දකින්නවා එක යේලියක් පමණක්. ඇගේ නම ඔර්පා. ඔර්පා යනවා නයෝමිව අතහැරලා. නමුත් රුත් නම් කියනවා නුඹගේ දෙවියන් වහන්සේ මගේ දෙවියන් වහන්සේ. නොබගේ සෙනග මගේ සෙනගයි. මම නොබව අත්හරින්නේ නෑ. මම නොබ යන තැන මම නොබ සමග එනවා. මේ රුත් ගියා යුදේ බෙත්ලෙහෙමට නයෝමි සමග. රුත් කියන්නේ කවුද? රුත් කියන්නේ ශාපයක්. රුත් කියන්නේ ශාපලත් දේශේ. ඒ ශාපලත් කාන්තාවක්. නමුත් ඇය නයෝමි සමග යනවා යුදේ බෙත්ලෙහෙමට. ප්‍රේමන්ත සහෝදරයන් සහෝදරිය, දෙවියන් වහන්සේට පුළුවන් හැම ශාපයක්ම ආශිර්වාදයෙන් පෙරලන්න මනුෂ්‍යගේ කීකරුකම තුල. මොකද දෙවියන් වහන්සේ අවශ්‍ය කරන අපේ හොඳ නෙවෙයි. දෙවියන් වහන්සේ අවශ්‍ය කරන අපේ පූජාව නෙවෙයි. දෙවියන් වහන්සේ විල කීකරුකමයි දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ අවශ්‍ය කරන්නේ කීකරුකමයි. දෙවියන් වහන්සේ අවශ්‍ය කරන දෙවියන් වහන්සේ ආත්මාව ශික්ෂාව රක්ෂා කිරීමයි. දැන් මේ මොහොත් දේශේ මේ ශාපලත්විය ඇගේ කීකරුකම නිසා දෙවියන් වහන්සේට ආශිර්වාද කරනවා. එකක් ඇවිල්ලා
ප්‍රේමන්ත සහෝදරයා සහෝදරිය මම ඔබට නිතරම කියනවා ඊශ්‍රායල් වෙනුවෙන් යාඥා කරන්න කියලා. ඊශ්‍රායල් දේශය වෙනුවෙන් යාඥා කරන්න. මොකද ඊශ්‍රායල් දේශය වෙනුවෙන් යාඥා කරන මිනිස්සු දියුණු වෙනවා. ඒක බයිබලයේ දීලා තියෙන පොරොන්දුවක්. මේ රුත් දැන් ප්‍රේම කරන්න යන්නේ කාටද? ඇයි දැන් කියන ඔබගේ දෙවියන් වහන්සේ මගේ දෙවියන් වහන්සේ නුඹගේ සෙනග මගේ සෙනගයි. දෙවියන් වහන්සේගේ ශාපය ආශිර්වාදක හරවනවා. ඒ හේතුව ඊශ්‍රායලයේ දෙවියන් වහන්සේව ඇගේ දෙවියන් වහන්සේ වශයෙන් පිළිගත්තා. හොඳ අත්වල සන්නාදයක් දෙමු. මේ ඊශ්‍රායල් වරුන්ගේ දෙවියන් වහන්සේ ඇගේ දෙවියන් වහන්සේ කොට ඇය පිළිගන්නවා. ඒ විතරක් නෙමෙයි. ඇය දැන් ඒ දෙවියන් වහන්සේගේ සෙනග ඇගේ සෙනග කොට ඇය පිළිගනු ලබනවා. දෙවියන් වහන්සේගේ ශාපය ඉවත් කළා. න්යාය සහෝදරයා සහෝදරිය ඇයි හේතුව? දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට දුන්න පොරොන්දුවක්. ආබ්‍රහම් නුඹ කන්න කොටගෙන පොළවේ සියලු පවුල ආශිර්වාද ලබන්නෝය. ඒක හොඳයි. අපි හැමෝම කියනවා අපි අලුත් මැවිලක් වුණාට පස්සේ අපි ආබ්‍රහම්ගේ වංශයට අයිති. අපි ආබ්‍රහම්ගේ වංශයයි. අපි ආබ්‍රහම්ගේ දීගයයි. ඇත්ත. ඒක ක්‍රිස්තුස් වහන්සේ තුල ගලාති පොතේ නම් කියනවා ක්‍රිස්තුස් වහන්සේ කර්ණකටගෙන අපි ආබ්‍රහම්ගේ වංශයට අද ඇතුළු වුණා. ඒ නිසා අපි සියලු දේවල අපි උරුමකාරී වුණා ක්‍රිස්තුස් යේසුස් වහන්සේ කර්ණකටගෙන. නමුත් දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කතා කළේ එකක් ඇවිල්ලා ඊශ්‍රායල් ජනතාව ගැන. ඊශ්‍රායල් ජනතාවගේ මුල් පුරුක තමයි ආබ්‍රහම්. ආබ්‍රහම් තමයි මුල් පුරුක. ආබ්‍රහම්ට දාව ඊසාක් ඉපදුනා. ඊසාක්ට දාව ඒසව්සා යාකොබ් ඉපදුනා. ඒසව් ඇවිල්ලා තමාගේ කුරුතුල්කම මික්ක කෑම පිගානකට ඔවුන්ගේ වහන්සේ ඉදිරියේ බලාදුවන්නෙක් වුණා. නමුත් යාකොබ් ඇවිල්ලා දෙවියන් වහන්සේගේ නම වෙනස් කරලා ඔවුන්ට ඊශ්‍රායල් නම දැම්මා. ඔවුන්තුලින් තමයි ඊශ්‍රායල් ජාතිය බිහිවුනේ. ඔවුන්තුලින් තමයි ගෝත්‍ර 12 බිහිවුනේ. යාකොබ්ට පුතු 12 දෙනෙක් හිටියා. ඒ 12 දෙනා තමයි ඊශ්‍රායල් වංශයේ ඒ ඊශ්‍රායල් ගෝත්‍රවල පුරුක. ආබ්‍රහම් තමයි ඊශ්‍රායල් වංශයේ මුල් පුරුක. ප්‍රේමන්ත සහෝදරයා සහෝදරිය. එදා දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට නම් කියනවා නුඹට ආශිර්වාද කරන මනුෂ්‍යයර මම ආශිර්වාද කරනවා. නුඹට ශාප කරන මනුෂ්‍යයර මම ශාප කරනවා. මේ දෙවියන් වහන්සේ කතා කරේ ඊශ්‍රායල් ජනතාව ගැනයි. දැන් මේ රුත් නම් කියනවා ඔබගේ සෙනග මගේ සෙනග වන්නේය. නුඹගේ දෙවියන් වහන්සේ මගේ දෙවියන් වහන්සේ වන්නේය. ප්‍රේමන්ත සහෝදරයා සහෝදරිය ඊශ්‍රායල් ජනතාවට යම් කිසි කෙනෙක් ආශිර්වාද කරනවාද? දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා. නුඹට ආශිර්වාද කරන්න මම ආශිර්වාද කරනවා. සමහර මිනිස්සු ඊශ්‍රායල් දේශයට බලනවා ඊශ්‍රායල් ජනතාවට බලනවා උන් දන්නේ ඔවුන් පිට පැමිණෙනා ශාපේ කුමක්ද කියලා. ඊශ්‍රායල් ජනතාවට බැනීම ඊශ්‍රායල් දේශයට විරුද්ධව කතා කිරීම දෙවියන් වහන්සේ නුඹට ආශිර්වාද කරන මනුෂ්‍යයන් මම ආශිර්වාද කරනවා. නුඹට ශාප කරන මනුෂ්‍යයන් මම ශාප කරනවා. නුඹ ආශිර්වාදයක් ගන්න. නුඹ කන්නකොටගෙන පොළවේ සියලු පවුල් ආශිර්වාද ලබන්න ඕය. හලෙලුයා. නුඹ කන්නකොටගෙන එහෙනම් දැන් මේ ආශිර්වාදවත් නැතිව බවට පත් වෙනවා. ඊශ්‍රායල් ජනතාවට ප්‍රේම කිරීම සහ ඊශ්‍රායල් වරුන්ගේ දෙවියන් වහන්සේ ඇගේ දෙවියන් වහන්සේ කොට පිළිගැනීම. උදේ අපිට වෙලා තියෙන්නේ මේ ඊශ්‍රායල් වරුන්ගේ දෙවියන් වහන්සේ අද අපේ දෙවියන් වහන්සේ. මේ ඊශ්‍රායල් වරුන්ගේ දෙවියන් වහන්සේ මේ ගැලුම් කරුවෝ නෙවෙයි. මේ ඊශ්‍රායල් වරුන්ගේ දෙවියන් වහන්සේ මේ මිදුන් කරුවා. මේ ඊශ්‍රායල් වරුන්ගේ දෙවියන් වහන්සේ තමයි අපේ සියල්ලෙන් සියල්ල. ඒ දෙවියන් වහන්සේ ඇවිල්ලා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගේ ප්‍රියාදර සහෝදරයා සහෝදරිය. අද අපි ආශිර්වාද ලබලා තියෙන එකයි. මේ දෙවියන් වහන්සේ පිළිගැනීම තුලයි. දැන් දෙවියන් වහන්සේ ඇගේ ශාපේ ඉවත් කරලා දෙවියන් වහන්සේ දැන් මොහොබ් යුදේ බෙත්ලෙහෙමට ගියාට පස්සේ දෙවියන් වහන්සේ ඇයට සූදානම් කරලා තිබෙනවා ඊශ්‍රායල් ජාතියේ පුරුෂයෙකු කසාද මදින්න. මේක දෙවියන් වහන්සේගේ සැලැස්ම හරි පුදුමයි. දැන් නයෝමි ගියා යුදේ බෙත්ලෙහෙමට රුත් සමග.
නයෝමිව දැකපු අය නයෝමිට ඉඳන් කියනවා අනේ මේ නයෝමි නේද? නමුත් ඇයි නම් කියනවා මට නයෝමි කියලා කියන්න බෑ. පස්සේ ගෙදර ගිහලා කියවල බලන්න. මට නයෝමි කියලා කියන්න එපා. මට මාරා කියලා කියන්න. මක් නිසාද දෙවියන් වහන්සේ නියුක්ත කඩ කරලා දෙවියන් වහන්සේගේ දේශය අතහැරලා මම දෙවියන් වහන්සේට පිටුපාලා ගිය නිසා දෙවියන් වහන්සේ මාව අද ප්‍රාජික ස්වභාවයට පත් කරලා තිබෙනවා. මට තවත් නයෝමි කියන්න එපා. නයෝමි කියන නමේ තේරුම ඇවිල්ලා මිහිරි. මට මිහිරි කියලා කියන්න එපා. මට මාරා කියලා කියන්න. මාරා කියන නමේ තේරුම ඇවිල්ලා තික්තයි. මක්නිසාද දෙවියන් වහන්සේ මාව අති තික්ත භාවයට පත් කළා. ප්‍රියමන්ත සහෝදරයා සහෝදරිය අපි දෙවියන් වහන්සේ තබපු ස්ථානය අපි අතහැරලා අපි යනවා නම් දෙවියන් වහන්සේ අපිව අති තික්ත භාවයට පත් කරනවා. අපිව මාරා බවට පත් කරනවා. දැන් නායෝමිත් එක්කලා රුත් කියලා දැන් යුදේ බෙත්ලේමේ ජීවත් වෙනවා. දෙවියන් වහන්සේ මේ ශාපලත් ඉස්රේව ආශිර්වාදේ පෙරවලා දැන් දෙවියන් වහන්සේ සැලසුම් උනාසේ තමා තිබුණා ඇයට පුරුෂයෙක්. ඔහුගේ නම ඇවිල්ලා බෝවාස්. මේ බෝවාස් කියන්නේ කවුද? මේ බෝවාස් කියන්නේ යෙස්සේගේ තාත්තා. යෙස්සේගේ සීයා. බෝවාස් තුලින් ඉපදුනා ඔබෙත්. ඔබෙත් කියන්නේ යෙස්සේගේ තාත්තා. යෙස්සේ කියන්නේ දාවීද්ගේ තාත්තා. බෝවාස් තුලින් ඔබෙත් ඉපදුනා. ඔබෙත් තුලින් යෙස්සේ ඉපදුනා. යෙස්සේ තුලින් දාවීද් ඉපදුනා. දාවීද් තුලින් සලමෝන් ඉපදුනා. මේ පරම්පරාව තුලින් තමයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ පැමිණෙන්නේ. දාවීද්ගේ වංශය. කවුද? අම්මා ඇවිල්ලා මොහොබ් දේශයේ ශාපලත් ඉස්රියක්. දෙවියන් වහන්සේ ගෘහයට ඇතුල් වෙන්න තහනම් කරපු ඉස්රියක්. දැන් මේ ඉස්රියව දෙවියන් වහන්සේ ආශිර්වාදලත් මිනිස්සු බවට පත් කරනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පරම්පරාවේ එක පුරුක බවට පත් කරනවා. මේ රුත්ව ඇයි හේතුව? ඇය ඊශ්‍රායල් ජනතාව පිළිගැනීම සහ දෙවියන් වහන්සේ පිළිගැනීම තුළ ප්‍රේමන්ත සහෝදරයා සහෝදරිය අපි එකිනෙක කෙනාගේ පසුබිම් ඇවිල්ලා විවිධාකාරයි. අපි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට ඇවිල්ලා තියෙන අපේ පරම්පරාවේ පසුබිම් ඇවිල්ලා විවිධාකාරයි. නමුත් අද දෙවියන් වහන්සේ සියලු ශාපලත් පරම්පරාවල් වලින් දෙවියන් වහන්සේ අද අපිව ආශිර්වාදවත් මිනිස්සු කරලා තියෙනවා. ඇයි හේතුව? දෙවියන් වහන්සේව මේ ඊශ්‍රායල් දෙවියන් වහන්සේව සේනාවල ස්වාමින් වහන්සේව යේසුස් ක්‍රිස්තුස් වහන්සේව අද අපේ ජීවිතේට අපි පිළි අරගෙන තිබෙන නිසා අද අපි ඇවිල්ලා උන්වහන්සේගේ වංශක නැකම් කියනවා. දෙවියන් වහන්සේගේ සෙනඟ බවට පත් වෙලා තිනවා. අද අපිට ඒ අපේ වංශවල නැහැ. හalleluya. අද අපි ඇවිල්ලා ක්‍රිස්තුස් වහන්සේගේ වංශයට ආබ්‍රහම්ගේ වංශයට අපි නෑදෑන් කියනවා. දෙවියන් වහන්සේගේ දරුවෝ ප්‍රේමන්ත සහෝදරයා සහෝදරිය. ඊශ්‍රායල් දෙවියන් වහන්සේ පිළිගැනීම තුළ ඒ ශාපලත් රුත් ආශිර්වාදලත් තැනැත්තියක් වුණා. ඇය විවාහ වුණේ බෝවාස් එක්කලා. ඔවුන් දෙදෙනා ලැබිච්ච පුතා තමයි ඔබෙත්ගේ පුතා තමයි යෙස්සේගේ පුතා තමයි දාවීද් පුතා තමයි සලමෝන් තමයි ඊශ්‍රායලයේ ප්‍රඥාවන්තයන්ගේ ප්‍රඥාවන්තයා. සලමෝන් කියන්නේ කවුද? සලමෝන් කියන්නේ අර සමහර මිනිස්සු කියන්නේ අවජාතක දරුවෝ කියලා. අන්න එවැනි දරුවෙක් තමයි සලමෝන් ඇවිල්ලා නිත්‍යානුකූලව විවාහයක් තුළින් මේ ලෝකෙට බිහිවුණා දරුවෙක් නෙමෙයි. දාවීද්ගේ තිබුණා වූ හැඟීම් තුළ, දාවීද්ගේ තිබුණා ආසාව තුළ දාවීද් මේ බෙත්සෙබා කියන මේ ස්ත්‍රියව තමගේ මාලිගාවට ගෙනල්ලා ඇය සමග සායනය කරලා ඇගේ සෝපුරුෂව මරලා ඇයව අයිති කරගෙන ඇය තුළින් ලැබුණා වූ දරුවා තමයි සලමෝන්. සලමෝන් තමයි දේව මාලිගාවේ. සලමෝන් තමයි
ඊශ්‍රායල ප්‍රඥාවන්තයෝ දෙවියන් වහන්සේට තරහා දිරන් වැඩක් නැහැ. මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය දෙවියන් වහන්සේට අවශ්‍ය කරන්නේ අපේ හදවත පමණයි. මනුෂ්‍ය බලන්නේ පිටස්තරයයි. නමුත් දෙවියන් වහන්සේ බලන්නේ මනුෂ්‍යගේ තුලාන්තයයි. අද මනුෂ්‍යෝ පිටස්තරෙන් මනුෂ්‍ය දිහා බලලා එයා මේ වගේ කියලා ඔවුන් තුල කුටු කර ගන්නවා. ඔවුන් තුල යම් චිත්‍රමවා ගන්නවා. නමුත් දෙවියන් වහන්සේට අවශ්‍ය කරන්නේ මනුෂ්‍යගේ හදවතයි. දෙවියන් වහන්සේ මනුෂ්‍ය බලන ආත්මෙන් පිටස්තරව බලන්නේ. දෙවියන් වහන්සේ බලන්නේ හදවතයි. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය දෙවියන් වහන්සේට අවශ්‍ය කරන්නේ මනුෂ්‍යගේ හදවතයි. මක්නිසාද දෙවියන් වහන්සේ වැඩ වාසය කරන්නේ මනුෂ්‍යගේ හදවත තුලයි. එනිසා ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය අපේ ජීවිතේ අපි ගන්නා වූ තීරණ ඇවිල්ලා නිවැරදි තීරණ විය යුතුයි. මේ එලිමෙන් ගත්තා වැරදි තීරණ නිසා ඔහුගේ ජීවිතය අහිමි වුණා. ඔහුගේ දරුවන්ගේ ජීවිතය අහිමි වුණා. නමුත් දෙවියන් වහන්සේ සියලු යහපතට හරවලා මේ රූප යුදේ බෙත්ලේමට ගෙනියලා ඇව ඉතාමත්ම ආශිර්වාදවත් නැත්නම් බවට පත් කළ දිනවා. මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය අද බයිබලයේ රූප ගැන සඳහන් කරලා තියෙනවා. මක්නිසාද ක්‍රිස්තුස් වහන්සේව මේ ලෝකික එවන්න පිළිපත සූදානම් කළා. එක තැනැත්තියක් තමයි රූත්. කවුද රූත් ඇවිල්ලා? ශාපලත් තැනැත්තියක්. අපි හැමෝම ඇවිල්ලා අපේ මුතුන් මිත්තු පව් කරලා දෙවියන් වහන්සේට විරුද්ධව වැරදි කරලා අපි ශාපලත් පරම්පරාවලට අයිතිව සිටින මිනිස්සු. හැම කෙනෙක්ම හැම මිනිස්සෙකුටම තියෙනවා මේ ලෝක ජීවත් වෙන හැම මිනිස්සෙකුටම පරම්පරා හතරක ශාපයක්. කවුරු පම්පෝරි ගෑවත්, කවුරු තමුන්ගේ වංශ කබල් ගෑවත්, ප්‍රේමන්ත සහෝදරයා සහෝදරිය මේ ලෝක ජීවත් වෙන හැම මිනිස්සෙකුටම පරම්පරා හතරක ශාපයක් තිබෙනවා. මේ ශාපෙන් නිදහස් වෙන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේව තමගේ ජීවිතේ ගැලුම්කාරය වශයෙන් පිළි අරගෙන ඒ ශාපෙන් අපි නිදහස් වෙන්න ඕනේ. එවිට තමයි අපි පරම්පරාගතක ශාපෙන් නිදහස් වෙන්නේ. නැත්නම් හැම මිනිස්සෙක් තුළම තියෙන මේ ශාපය. මේ රූපේ ශාපෙන් නිදහස් වුණා. ඊශ්‍රායල් දෙවියන් වහන්සේ පිළිගැනීම, ඊශ්‍රායල් වරුක පිළිගැනීම. අද අපේ පරම්පරාගතක ශාපෙන් අපි නිදහස් වෙලා තියෙනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපේ ජීවිතේ පෞද්ගලික ගැලුම්කාරය වශයෙන් පිළි අරගෙන උන්වහන්සේට අපේ ජීවිතේ බාර දීලා උන්වහන්සේගේ ආඥාවල් ශික්ෂාවල් අනුව ජීවත් වෙන නිසා හොඳ අපකොල සම්නාදයක් දෙමු. මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය මේක තමයි අපේ ජයග්‍රහණය. මේක තමයි ජයග්‍රහණය. හේබ්‍රේ පොතේ දෙවෙනි පරිච්ඡේදයේ සඳහන් කරනවා මේ පමණ මහත් වූ ගැලවීමක් අපි නොසලකා හැරියොත් අපි කෙසේද ගැලවෙන්නේ? අපිට වෙන ගැලවෙන්න මාර්ග නැහැ. වෙන විකල්ප මාර්ග නැහැ. එකම මාර්ගය ඇවිල්ලා කුරුසේ පමණයි. එකම මාර්ගය ඇවිල්ලා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පමණයි. උන්වහන්සේ තුලින් පමණයි අපිට ජයග්‍රහණය ලැබෙන්නේ. ප්‍රියාදර සහෝදරයා සහෝදරී කනස්සල් වෙන්න එපා. ඉස්සර මගේ ජීවිතේ මම යම් දේවල් ගැන කනස්සල් වුණා. මම ඇඬුවා. මම කලකිරුණා. නමුත් අද මගේ සිත තුළ දිනා ධාරණය කරන ලොකු වචනයක් උන්වහන්සේ කිව්වා කිසිවක් ගැන නොබලා කනගාටු වෙන්න එපා. කිසිවක් ගැන නොබලා කනස්සල් වෙන්න එපා. උන්වහන්සේ අපිට කිව්වා නම් කනස්සල් වෙන්න එපා කියලා. අපි මොකටද කනස්සල් වෙන්නේ? අපි කනස්සල් වීමෙන් කොහොමද සිදු වෙන්නේ? කනස්සල් වීමෙන් යක්ෂයට අපේ ජීවිතේ වාසි ලබා ගන්න අපි ඉඩ හරිනවා. නුඹගේ ජීවිතේ මොන ප්‍රශ්න ආවත්, මොන කරදර, මොන ගැටලු ආවත් කනස්සල් වෙන්න එපා. කනස්සල් වීමෙන් නුඹලාගේ උසමේක වියනක් වැඩි කරගන්න නුඹලාට පුළුවන්ද? එහෙනම් කනස්සල් වෙන්න එපා. දවසේ කරදර, දවසට සෑයේ, එක දවසක ගැන පාඩු කරගන්න එපා. දවසක් ඇතුළත කුමක්ද සිදුවන්නේ කියලා අපි කාටවත් කියන්න බෑ. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය අපි කනස්සල් වෙන්න නරකයි. මක්නිසාද මේ රූප බයිබලේ ඇගේ නම ඇතුළත් කළා දෙවියන් වහන්සේ. අද දෙවියන් වහන්සේ දෙක තමයි නුඹත් මාත් ගනුදෙනු කරන්නේ. තම ඉදිරියේ බයිබල් ලිව්වොත් දෙවියන් වහන්සේ අපේ නමුත් මේකට ඇතුළු කළයි. අපේ නමුත් ඇතුළු කරයි. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය දෙවියන් වහන්සේට අවශ්‍ය කරන්නේ උන්වහන්සේට ප්‍රේම කිරීමත්
උන්වහන්සේගේ ආඥාවල් ශික්ෂාවල් ආරක්ෂා කිරීමත් මිස වෙන කිසිවක් උන්වහන්සේෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒකයි දෙවියන් වහන්සේෙන් බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් අපි ඇවිල්ලා මේ දේ කරනවා නම් අපි කිසි දවසක තැකිලෙන්නේ නැහැ කියලා බයිබලයේ සඳහන් කරනවා. මේ දේවල් කරන තැනැත්තෝ උන්වහන්සේගේ ආඥාව ශික්ෂාව ආරක්ෂා කරන තැනැත්තෝ කිසි දවසක නොපැකිලෙන්නේ. ඔවුන් අතගසන සියල්ල සාර්ථක වන්නේ. මොකක් නිසාද? දෙවියන් වහන්සේ ඔවුන්ට අවුවේ රශ්මෙන්වත් පාර දෙන්නේ නැහැ. බයිබලයේ සඳහන් කරනවා දෙවියන් වහන්සේ ඔවුන්ගේ සියලු කඳුළු පිස්සදමලා සමාදානයේ දේශවල් කරා ඔවුන්ව ගෙන යන බව. ප්‍රේමවන්ත සහෝදරයන් සහෝදරිය, මේක තමයි අපේ ජයග්‍රහණය. මේක තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසේ කර්ණ කොටගෙන අපිට දුන්නෝ ජයග්‍රහණය. මේ ජයග්‍රහණය තුල අපි සිටින්න ඕනේ. අපි කලස්සල් වෙලා අනේ අපිට ප්‍රශ්න තියෙනවා, අපිට අරක තියෙනවා, අපිට නැහැ, අනේ අපිට අරව නැහැ කියලා කිව්වොත් අපිට හැමදාම භුක්ති විඳින්න වෙන්නේ ඒක තමයි. මං හරියට කැමති නැහැ කියන වචනේ කියන්නේ. නැහැ කිව්වොත් නැහැම තමයි. සමහර ළමයි ගැන දෙමව්පියන්ගෙන අම්මෝ මා කරදරකාර ළමයි. ඔව් දෙමව්පියන්ට හැමදාම කරදරේ තමයි දරුවන්ට ලබන්න වෙන්නේ. ඒ දෙමව්පිය වපුරන්නේ ඒකනේ. දෙමව්පිය වපුරන්නේ කරදරේ. සමහර ස්වාපුරුෂය ගැන භාර්යාව ගැන ඔවුන් වපුරන්නේ කරදරේ. හැමදාම ඔවුන්ට අත්දකින්න වෙන කරදරේ තමයි. කවදාකවත් යහපතක් ඔවුන්ගේ ජීවිතේ අත්දකින්න ලැබෙන්නේ නැහැ. ඉතින් ඔවුන් කලස්සල් වෙලා අඬනවා අනේ දෙවියන්වත් අපි දිහා බලන්නේ නැහැ කියලා. නැහැ. ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය, අපි අලුත් ජූස් මෙස්ටිනෝ අප ඇවිල්ලා ඉතාමත් ජයග්‍රහයට වපුරන්නේ යහපත. වපුරන්නේ යහපත. යහපත වැපුරුවොත් ඔබ කපා ගන්නවා ඒකේ. මොකද බයිබලයේ සඳහන් කරනවා නොරැවටෙන්න දෙවියන් වහන්සේට සරදම් කරන්න කිසිවෙකුට නොපුළුවන. ගලාතිය 6:7 නොරැවටෙන්න දෙවියන් වහන්සේට සරදම් කරන්න කිසිවෙකුට නොපුළුවන. මක්නිසාද? මිනිස්සෙක් තමා වපුරන දේ තමා කපා ගන්නේ. ඔබ වපුරන දේ තමයි ඔබ කපා ගන්නේ. ඔබ කරදරේ වැපුරුවොත් ඔබ හැමදාම කපා ගන්න කරදරේ. දරුවෝ ගැන කරදර කරන්න එපා. කිසි දෙයක් ගැන කරදර වෙන්න එපා. ඔබ හැම මොහොතකම යහපත වපුරලා යහපතේ ඵල නෙලා ගන්න. මේක තමයි දෙවියන් වහන්සේගේ ක්‍රමය. දෙවියන් වහන්සේ මනුෂ්‍යර ශාප කරන්නේ කවදාකවත් දෙවියන් වහන්සේට ශාප කරන්න බෑ. උන්වහන්සේ උප්පත්ති පළවෙනි පරිච්ඡේදයේ 28 වෙනි පදේ උන්වහන්සේ මනුෂ්‍යයට ආශිර්වාද කළා. ඒ ආශිර්වාද කරපු දෙවියන් වහන්සේ ආයි කවදාකවත් මනුෂ්‍යර ශාප කරන්නේ නැහැ. දෙවියන් වහන්සේට ශාප කරන්න බෑ. එහෙනම් මනුෂ්‍යයා තමා වපුරේ කපා ගන්නවා. ඒකයි බයිබලයේ සඳහන් කරනවා. යාත්‍ර සමුද්‍ර සමුද්‍රේ බයිබලයේ සඳහන් කරනවා. යාකෝබ යෝපත්‍රේ පළවෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදේ. තෘෂ්ණාව පිරිසිදුකත් කල්ලි පාපය වදනවා. පාපය සම්පූර්ණ කල්ලි මරණය උපදිනවා. මේ මරණය කියන්නේ පාපයේ කුණිය මරණය නෙවෙයි. සදාකාලික නිවන නෙවෙයි. මෙතන යාකෝබ යෝපත්‍රේ කතා කරන්නේ මොකද්ද? මරණය උපදිනවා. නබ දෙවියන් වහන්සේගේ ආඥාවල් කඩ කළාම, නබ පව් කළාම, නබගේ ජීවිතේට කුමක්ද සිදු වෙන්නේ? සමාව තියෙනවා. නබ කරන පාපයට සමාව තියෙනවා. අදත් ඒ කල්වාරි කඳු මුදුනේ සිට ලේ ගලනවා. එපිසපොතේ පළවෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදේ ඉඳන් කියනවා ඒ ප්‍රේමවන්තයන්ගේ ලේ තුලින් අපිව සියලු අධර්මිෂ්ඨකම් වලින් අපිව සෝදලා නිදොස් කරන්න ධර්මිෂ්ඨව තිබෙන බව. සමාව තියෙනවා, ලේ වල පවිත්‍රතාවය තියෙනවා. නමුත් කරපු පාපෙට වන්දි ගෙවන්න සිදු වෙනවා. මරණය උපදිනවා කියලා කියන්නේ ඒ පාපේ නිසා නුඹට ලැජ්ජාව, නිന്ദාව, රෝගය, හිගකම, අසාර්ථකත්වය මේ හැම දෙයක්ම අත්දකින්න සිදු වෙනවා. මරණයට පත් වෙන කාරණාවල් ඔබගේ ජීවිතය තුළ සිදු වෙනවා. මරණයට පත් නොමැරෙන්නේ නැහැ. මැරෙන්නේ නැහැ. මරණයට පත් වෙන කාරණාවල් ඔබගේ ජීවිතේ සිදු වෙනවා. ඒක තෘෂ්ණාව පිළිසගත් කල්ලි පාපේ වදනවා, පාපේ සම්පූර්ණ කල්ලි මරණය උපදිනවා. මරණයට පත් වෙන කාරණාවල් ඔබගේ ජීවිතය තුළ ඇති වෙනවා. පාපයට සමාව තියෙනවා. උන්වහන්සේ සමාව දෙන්නවා. උන්වහන්සේ ශාප කරන්නේ නැහැ. නමුත් මනුෂ්‍යයා පව කරන මොහොතේ පාපයට මරණයට පත් වෙනව කාරණාවල් මනුෂ්‍යගේ ජීවිතය තුළ සිදු වෙනවා. ප්‍රේමන්ත සහෝදරයා සහෝදරිය, මනුෂ්‍යයාට ඒක වේදනාවක්.
එනිසා ලියවිලි සඳහන් කරනවා අපි ගන්නා හැම තීරණයක්ම යහපත් වෙන්න ඕනේ. එලිමෙලෙක් ගත්තා වූ වැරදි තීරණ නිසා ඔවුන් අසාර්ථකත්වයට පත් වුණා. නමුත් එම අයහපතක්ම යහපතට පෙරලන්නා වූ දෙවියන් වහන්සේ ඒ තුලින් යහපතක් කරන පිණිස ඒ මෝහාභේෂයේ ශාපලත් ඉස්සියව ඊශ්‍රායල් දේශයට ගෙනල්ලා ක්‍රිස්තුස් වහන්සේගේ පෙළපතේ මුල් පුරුකක් බවට පත් කළා. අද මේ රූත්ගේ නම මතයතුමාගේ සුභ ආරංචියේ පළවෙනි පරිච්ඡේදයේ සඳහන් කළ තිනවා පරම්පරාව තුළ රූත්ගේ නම. ප්‍රියහදර සහෝදර රූත්ගේ නම. රූත් ඇවිල්ලා ශාපලත් ඉස්සියක්. නමුත් දෙවියන් වහන්සේ ඇව ආශිර්වාදලත් ඉස්සියක් බවට පත් කළා. ඒ වගේම තමයි යොෂුවගේ කාලෙදී දේශයේ සෝදිස කරන්න යවුවා උතුකාරයන්ට රැකවරණය දුන්නා වෛශ්‍යයිස්ය රාහ් කියන නමත් බයිබලයේ සඳහන් කරලා තියෙනවා. ඒ ඊශ්‍රායල් ජනතාවට ප්‍රේම කළා, ආරක්ෂා කළා. ඊශ්‍රායල් ජනතාව ආරක්ෂා කළා. දේශය අල්ලගත්තී ඇගේ පවුල විතර දෙවියන් වහන්සේ සුරක්ෂිත කළා. සුරක්ෂිත කරලා ඊශ්‍රායල් දේශයට ගෙනල්ලා මේ වෛශ්‍ය ස්ත්‍රිය වන රහබ්ට සලමොන් කියලා මිනිහෙක්ව දෙවියන් වහන්සේ පුරුෂයා කොට සලසලා ඒවත් බයිබලයේ ඒ පරම්පරාවේ ලෑස්තුවට ඇගේ නමක් ඇතුළත් කළා. රහබ්. දෙවියන් වහන්සේ අපේ තරාතිරම් වැඩක් නැහැ. දෙවියන් වහන්සේට අවශ්‍ය කරන්නේ කීකරුකම් පමණයි. දෙවියන් වහන්සේට අවශ්‍ය කරන්නේ උන්වහන්සේට ප්‍රේම කිරීම පමණයි. දෙවියන් වහන්සේට අවශ්‍ය කරන්නේ උන්වහන්සේගේ ආඥාවල් ශික්ෂාවල් ආරක්ෂා කිරීම පමණයි. මිනිස්සු තමයි අපිට එක එක තනතුරු දෙන්නේ. අපිට ටයිටල් දෙනවා. නමුත් දෙවියන් වහන්සේ අපිට ටයිටල් දෙන්නේ නැහැ. දෙවියන් වහන්සේට අපි කීකරු නම්, දෙවියන් වහන්සේට ප්‍රේම කරනවා නම් උන්වහන්සේ බලන්නේ මොහොතකම අපි ධර්මිෂ්ඨ මනුෂ්‍යයන් ආකාරයටයි. දෙවියන් වහන්සේ හැම මොහොතකම බලන්නේ අපි ඇවිල්ලා උන්වහන්සේගේ දරුවන් ආකාරයටයි. ප්‍රේමන්ත සහෝදරයන් සහෝදරිය, එනිසා හැම දෙයක්ම කියන්න ආකාරයට. දේවතාවතර කියන්න, දෙවියන් වහන්සේට කියන්න, ජේසුට කියන්න, එවිට අපි ජයග්‍රහණය ලබනවා. මේ උතුම් දැසන දෙවියන් වහන්සේ සියලු දෙනාටම ආශිර්වාද කරන සේක්වා අපි හිතමු. හාලෙලූයා. සුදි වේවා දෙවියන් වහන්සේ. ප්‍රශංසාවෙන් සදාකාල දෙවි ස්වාමීනි. නොබේ ස්ථානේ නොබගේ ඇස් වසහාගෙන නොබගේ සපහත් කරගන්න. නොබ කිසිවක් ගැන කනගාටු වෙන්න එපා. කනස්සලු වෙන්න එපා. කනස්සලු වෙන එක කිතුණුවන්ගේ ක්‍රියාකලාපයට අයිති දෙයක් නෙමෙයි. ජේසුස් වහන්සේ කුරුසේ කර්ම කොටගෙන අපිට දුන්නේ ඡායයි. ජේසුස් වහන්සේ කුරුසේ කර්ම කොටගෙන අපිට දුන්නේ ඡායග්‍රහණයයි. ඒ ඡායග්‍රහණය මුක්ති විඳින්නා වූ දෙවියන් වහන්සේ මේ පොළොව තලෙන් දහසක් අතරින් තෝරාගෙන උන්වහන්සේට අසහාය වස්තුවක් කළා වූ මනුෂ්‍ය අපි. උන්වහන්සේ කියන අපි රාජකීය පූජකයෝ. කොහොමද අපි රාජකීය පූජකයෝ වෙන්නේ? ප්‍රේමන්ත සහෝදරයා සහෝදරිය, දෙවියන් වහන්සේ හැම ඇදීනිවන්තෙක්ම රාජකීය පූජකත්වයට උන්වහන්සේ පත් කළ තියෙන කුමකටද? නොහැදිලිවන්තයන්ට පූජාකම් කරන පිණිස. නොහැදිලිවන්තයන්ගේ පූජකයා ඇවිල්ලා ඇදිලිවන්ත. එතකොට දේව ගැතිවරු කවුද? ඒ පූජකයන් අතරේ පූජකයන් කොට දෙවියන් වහන්සේ පත් කළ තියෙනවා. ඒ පූජකයන්ට පූජක සේවය කරන්න ඒගොල්ලන් තමයි සභාපාලකවරු. ඒක බයිබලයේ දී තිබෙන ඉතාමත්ම තනතුරක්. ඉතාමත් උතුම් තනතුරක්. පූජකයන්ට පූජක සේවය කරන්න සභාපාලකවරු කියන පූජකයන් වහන්සේපත් කළා තියෙනවා. නමුත් හැබැයි වන්තයෙක්ම උන්වහන්සේ රාජකීය පූජකයෙක් කරලා දෙනවා. කුමකටද? නොහැදිලි වන්තයන්ට පූජක සේවය කරන පිණිස. කොහොමද නොහැදිලි වන්තයන්ට පූජක සේවය කරන්නේ? නොහැදිලි වන්තයන්ට පූජක සේවය කරන්නේ සුභ ආරංචිය ප්‍රකාශ කිරීම සහ ඔවුන් වෙනුවෙන් මැදිහත්කාරකම් කරමින් යාඥා කිරීම.
පාපේ ජීවත් වෙන්නා වූ දෙවියන් වහන්සේ හඳුනන්නේ නැති මිනිස්සු ගැන මැදිහත්කාරකම් කරමින් යාඥා කිරීම තමයි දෙවියන් වහන්සේ ඇදිලිවන්තයන්ට තබා තිබෙනා වූ පූජක සේවය. ඔවුන් සුමාරන්ට ප්‍රකාශ කරලා දෙවියන් වහන්සේ වෙත ඔවුන්ව ගෙනීම තමයි දෙවියන් වහන්සේ සෑම ඇදිලිවන්තයෙක්ම රාජකීය පූජකයන් බවට පත් කළ දෙන්නේ. අද ඇදිලිවන්තයෝ මේ පූජක සේවය කරන්නේ නැහැ. ඔවුන් ඉඳලා පල්ලියනවා. ඔවුන් ගැන විතරයි. නමුත් දෙවියන් වහන්සේ රාජකීය පූජක කොට පත් කළ දෙනවා. නොහැදිලි වතුන්ට පූජක සේවය කරන පිරිස. මේක අපි කළ යුතුව තිබෙනවා. ප්‍රේමන්ත සහෝදරයා සහෝදරිය. අපි ගන්නා වූ තීරණ හරි විය යුතුයි. හාලෙලූයා. අද නුඹ විමසලා ගන්න බලන්න. නුඹ ගත්තා වූ තීරණ තුල නුඹ මේ වන විට නුඹ අසාර්ථකත්වයෙන් පත් වෙලා සිටින මිනිසෙක් වෙන්න පුළුවන්. අසාර්ථකත්වයට පත් වෙලා නුඹ ගත්තා වූ තීරණ නිසා නුඹ මෙහෙ කළ බලන්න. නුඹ කියන්නේ ස්වාමිනී මට නිවැරදි තීරණ ගන්න ඔබ වහන්සේ පිටවන්න, මට නිවැරදි තීරණ ගන්න ඔබ වහන්සේ උපකාර කරන්න. ස්වාමිනී නිවැරදි තීරණගෙන ස්වාමිනී මා පමණක් නෙමෙයි මගෙන් යැපෙන අයද, ස්වාමිනී සමාජයේ අයද, ස්වාමින් වහන්සේ රටද, ස්වාමින් වහන්සේ පිබිදෙන පිරිස. ස්වාමිනී මට නිවැරදි තීරණ ගන්න ඔබ වහන්සේ පිට වෙන්න කියලා උන්වහන්සේට කියන්න. සදාකාලික පියාණෙනි ඔබගේ වචන ගැන ස්තුතිවන්ත වෙනවා. ස්වාමිනී වචනය අසපු හැම කෙනෙක්ම සිත් තුළ වචනේ පළ කරන්න සලස්ව මැනව. ඒ වචන අනුව ජීවත් වෙන්න ස්වාමින් වහන්සේවන්ට පිළිතුව මැනව. වචනේ මතක රැඳෙව මැනව. ජීවිතේට නිවැරදි තීරණ ගන්න. එලිමෙලෙක් මෙන් නොවි. එලිමෙලෙක් ගත්තා වූ තීරණය තුළ ඔහුගේ ජීවිතේ උඩ අහිමි වුණා. ඔහුගේ දරුවෝ දෙදෙනාගේ ජීවිතේ උඩ අහිමි වුණා. නමුත් ස්වාමිනී හැම යහපතට හරවන්නා වූ දෙවියන් වහන්සේ හැම යහපතට හරවන්නේ ස්වාමිනී කීකරුකම තුලයි. ස්වාමිනී නයෝමි කීකරුව